උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා නවෝදයා ගුණතිලක දියණිය හා කාලිංග ගුණතිලක පුතුණුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් ආදරණීය මෑණියන් වන ශ්‍රීමති චන්ද්‍රිකා ආල්වීර සහ ආදරණීය පියාණන් වන WG ගුණතිලක දෙපළට ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා. එසේම මාපිය දෙපාර්ශවයේ මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මෙම කුසල් අනුමෝදන් වේවා. පවුලේ සියලුම දෙනාට වහවහ ධර්ම මාර්ගය පූර්ණය වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු අනෙකුත් මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදෙසා මෙම ධර්ම දානමය කුසලය උපකාරී වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උච්චතිදං ආවුසෝ කස්සප අනුත්තාපි අබබ්බෝ සම්බෝධාය අබබ්බෝ නිබ්බානාය අබබ්බෝ අනුත්තරස්ස යෝගක්කේමස්ස අධිගමාය ආතාපිච උත්තප්පිච හබබ්බෝ සම්බෝධාය හබබ්බෝ නිබ්බානාය හබබ්බෝ අනුත්තරස්ස යෝගක්කේමස්ස අධිගමායා තීති. ධර්මානුශාසනාව සම්බන්ධ සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා වාසනාව උදා කරගත්තා වූ ලක්වාසී ලෝකවාසී සදහැවතුනි, අනුග්‍රහක බවතුන්, නිවන් මගටම උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්මදේශනයක් කියන මාතෘකාව තමයි මෙයටත් ලබා දී තිබෙන්නේ. නිවන් මගට උපනිශ්‍රේ වන ධර්මදේශනා කා සඳහාද? ගෞතම සසන තුළ නිවන් සෝ හොයන අය සඳහා. මැරලා නිවන් සෝ හෝ අනාගත බුදුන් වහන්සේගේ නිවන් සෝ හොයන්න නම් අද වකරන්ට ඕන නැහැනේ. පවේ පිටපහෝ පිනේ උපාදානය තුළ රැඳෙමින් ඉන්න අයට උපාදානයෙන් මිදෙමින් සතර ගමන කෙර කිරීම සඳහා අවශ්‍ය ආර්ය භාවයටපත් වී ආර්ය භාවය තුළ අනුගමනය කිරීම සඳහා නිවන් සඳහා අනුගමනය කරන ප්‍රතිපදාව අනාර්යයන් තුළ ඇත්තේම නෑ මොනවා කළත්. මොකද මේ ක්ලේශ ප්‍රහීන වීම, කර්මක්ෂ වීම, චිත්ත පාරිශුද්ධිය කියන එක වෙන්නේ බුදුන් වහන්සේ වදාළ මේ ධර්මයක සරණින්. එහෙම නැත්නම් ඒවා කෙලෙස් යටපත් කරන, කෙලෙස් ඈත් කරන අත්කලමතාන යෝගීන්ගේ ප්‍රයෝග. සසරින් මග හරින සංසුන් වෙලා හිටියට ඒ සංසුන් බව සංසිඳීමෙන් ලබන සැපත නොවන බව ත්‍රිපිටකයේ පුරා සූත්‍රවල පැහැදිලි කරලා තිබෙනවා. මන්දයත් බුදුන් වහන්සේ පහළ වෙන විට ඒ යටපත් කිරීමෙන් ලබන සුවේ නිවීම වශයෙන් සලකපු විශාල පිරිසක් ಭಾರತයේ හිටියා. මාමේ කියන්නේ එය නොවේයි, මාමේ පෙන්වන සැනසීම එය නොවේයි කියලා උන්වහන්සේට වෙන් කරලා පැහැදිලි කරන්න ඕන වුණා. ඒ නිසා අත්කලමතාන යෝගෝ දුක්ඛෝ හීනෝ ගම්මෝ පුනත් අනරියෝ අනත්ත සංහිතෝ කියලා ඒක භවගාමි කියලා පැහැදිලි කරලා ඒක තිබෙනා වූ සෝයක් නැත්තේ නැහැ. නමුත් ඒක ditta ධම්ම සුඛ සහ සාන්ත විහරණයට අයිති පිරිහෙන එකක් කියලා පෙන්වන්න වුණා. Taman පෙන්වන එක සංසිඳීමෙන් ලැබෙන සුපේ කියලා වෙනස් කරලා පෙන්වන්න වුණා. අපි තථාගත බුදු පියාණන් වහන්සේ කෙරෙහි සද්ධාවෙන් භක්තියෙන් මේ පොතපත පරිශීලනය කරමින් දහන් මග යනවා නම් අපිට ditta ධම්ම සුඛ විහරණේ හරි සාන්ත විහරණ හරි ඕන නැහැ. ඒක සල්ලේක සූත්‍රයේ වෙනම පැහැදිලි කරලා තියෙනවා නිවන් මඟ නොවේයි කියලා. තවත් දවසක බලමු. එහෙනම් අපට අවශ්‍ය වෙන්නේ සංසිඳෙන්න. මොනවා සංසිඳෙන්නද? බඩගින්න සංසිඳෙන්න නෙවෙයි. ක්ලේශයන්, චිත්තාභ්‍යන්තරේ පවතින ක්ලේශයන් යලි නූපදින ආකාරයෙන් නැසෙන්න ඕන, සංසිඳෙන්න ඕන. අන්න එහෙම මාර්ගයක් ගන්න කැමති අය සඳහා තමයි මේ ත්‍රිපිටකයේ පුරා පවතින දේශනා හුඟක් පවතින්නේ. ඉතින් ඒවා
එදාට පමණයි වළංගු අදට වළංගු නැහැ කියන්න අයිතියක් නැහැනේ. එහෙනම් සම්බුදු ශාසනයක් නැහැ. කොතරම් විහෙර විහාර තිබුණත් භික්ෂූන් හිටියත් මේ කියන කෙලෙස් සංසිඳන මඟ ගන්නේ නැත්නම් එහෙනම් ප්‍රතිපත්ති ශාසනයක් නැහැ. බලන්න දෙයක් නැහැ. අපි එහෙම කියන්න කැමති නැහැ. නැති වෙලා තිබුණත් අපි ප්‍රතිපත්ති ශාසනය ඇති කරලා ආපහු මේ ලබාගත් ජීවිතය තුළ මීට වඩා අහිංසක අවංක ලෙස ජීවත් වෙන රට ජාති ආගම සූරකන්නේ නැති අපරාධකරුවන් නොවන මිනිස් කණ්ඩායමක් මේ ධර්මයේ සරණින් බිහි කරන්නට ඕන රටක් දියුණු වෙන්න සහ සුරකෙන්නට සහ විශේෂයෙන් බුදු සසුන සුරක්ෂිත වෙන්න. බුදු සසුන සුරක්ෂිත වීම යන ගොඩනැගිලි සුරක්ෂිත වීම හෝ දේශපාලන ආරක්ෂාව ලැබීම නෙවෙයි. ඒවත් උදව් වෙනවා. නමුත් නිවුන මිනිසුන් ගම තුළ නිවෙස් තුළ පන්සල තුළ ආරණ්‍ය තුළ ඕනම තැනක නිවුන මිනිසුන් වැඩි වෙන එක. අනේ ඒ ඉලක්ක කොටගෙන තමයි අපි මේ සූත්‍ර හොයා බලමින් ස්ත්‍රීද පුරුෂද ගිහි පැවිදි කියන ભેදයෙන් තොරව ඔවුන් සඳහා පැහැදිලි කරන්නේ. කුමක්ද මේ දේශනාවේ අතීතයේ සංයුත්ත නිකායේ එහි කස්සප සංයුත්තේ පවතිනවා අනුත්තප්පි කියලා සූත්‍රයක්. කස්සප සංයුත්ත කියන්නේ කස්සප කාශ්‍යප මහා කාශ්‍යප හිමියන්ට සම්බන්ධ සූත්‍ර දේශනා. මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ සහ සරියුත් ස්වාමින් වහන්සේ බරණැස් නුවර සමීපයේහි ඉසිපතනාමේ වැඩ වාසය කරන වෙලාවක සවස් කාලයේ විවේක උදා කාලයේ දන්නවා හවස් කාලයේ විවේකයෙන් ඉඳලා නැගී සිටමින් මේ දෙදෙනා වහන්සේ එකතු වෙලා සතුට වෙනවා. සතුට වෙලා සරියුත් තෙරණුවන් වහන්සේ මහා කාශ්‍යප තෙරණුවන් වහන්සේට තමයි මම පාලියෙන් කියපු ප්‍රකාශය කරලා තිබෙන්නේ. උච්චති හිදං ආවසෝ කස්සප ආශ්මත් කාශ්‍යපයන් වහන්සේ නැත්නම් සමානත්වයෙන් කතා කරන ඇවැත්නි. කුමක්ද මේ පෙන්වන්නේ? අනුත්තාපි අබබ්බෝ සම්බෝධාය කියලා අබබ්බෝ කියන වචනින් පෙන්වන අනුසුදුසුයි කියන කාරණාව. බලමු අපි. කෙලස් තවන වැරවීරිය නැත්තේ. පවට බිය නැත්තේ. සම්බෝධිය පිණිස නොනිසිය. නිවන් පිණිස නොසුදුසුය. අනුත්තර වූ අරහත්ත්වය පිණිස නොසුදුසුය. කෙලස් තවන වීරිය ඇත්තේම පවට බිය ඇත්තේම සම්බෝධිය පිණිස නිසිය, නිවන් පිණිස නිසිය, අනුත්තර අරහත්ත්වය පිණිස නිසියයි කියනු ලැබේ. ඔන්න දෙපැත්තක්. අනුත්තර සම්මක් සම්බෝධියට යන්නට නුසුදුසුයි කියනවා කොටසක් සුදුසුයි කියනවා. මේ සුදුසුකම සහ නුසුදුසුකම මොකක්ද කියලා තමයි මේ එදා උන්වහන්සේලා පැහැදිලි කරලා තිබෙන්නේ. එදා අය සඳහා පමණක් නොව සම්බුදු සසුන පවතින තාක්කල් ඒවා හොයන අය සඳහා. එනිසා අපි අතීත කතාවක් කියනවා නෙවෙයි මේ අපිට අදාළ බණක් කියන්න යන්නේ. එහෙම කියලා කිත්තාවතානුකෝ ආවසෝ අනුත්තාපි හෝති අනුත්තාපි අබබ්බෝ සම්බෝධාය අබබ්බෝ නිබ්බානාය අබබ්බෝ අනුත්තරස්ස යෝගක්කේ මස්සාය අධිගමාය. ආයෙත් අහනවා කොපමණකින් මේ කෙලස් තවන වීරියක් නැත්තෙක් බවට, ලැජ්ජාබය නැත්තෙක් බවට, සම්බෝධියස නොසුවෙන්නෙක් බවට, නිවන් පිණිස නොසුදුසු කෙනෙක් බවට, අනුත්තර අරහත්ත්වය ලැබීමට නොසුදුසු කෙනෙක් වේද? කොපමණකින් කෙලස් තවන වීරිය ඇති, පවට බිය ඇති, සම්බෝධිය පිණිස නිසි වේද, නිවන් පිණිස නිසි වේද, අනුත්තර වූ අරහත්ත්වය ලැබීමට නිසි වේද? ඔන්න අනුත්තප්පි සූත්‍රය. නොසුදුසු කවුද? සුදුසු කවුද? අනාගත බුදුන් වහන්සේ දැකලා නිවන් දකින්න ඉන්නා නම් නොසුදුසුයි. මොකද උන්ට අදක ඒ පිළිබඳ කිසිම ඕනකමක් නැහැ. කැලේට ගිහින් සිවුර පරවාගෙන භාවනා කරලා නිවන් දකින්න හිතන් ඉන්න අයත් නොසුදුසුයි. මොකද එහෙම එකක් නෙවෙයිනේ මේකේ පෙන්වන්නේ. මේ
මේ තමයි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව සුදුසුකම සහ නුසුදුසුකම. දැන් නුසුදුසුකම තිබෙනවා නම් එයා අයිති වෙන්නේ පෘථග්ජන සමාජයට. සුදුස්සෙක් බවට පත් වෙන ගමන් ඔහු ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහුට මේක කරන්න පුළුවන් කියලා විශ්වාස වුණාම ඔහු ආපහු කෙලස් තවන්නෙක් වෙනවා, කෙලස් රැස් කරන්නෙක් වෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ පාලියෙන් තිබෙනවා ඉදාවසෝ බික්කු අනුප්පන්නා මේ පාපක අකුසල ධම්මා uppajjamaano අනත්තාය සංවත්තෙය්‍යොන්ති. ඉතින් එහාට පාලිය ගන්න නැතුව අපි සිංහලෙන් බලමු මොකද්ද මේ කියන්නේ කියලා. නමුත් මෙතෙන්ට එන්න දැන් බුදුදහම පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබාන තියෙන්න ඕන කියලායි මට කල්පනා වෙන්නේ. මේක කෙලින්ම මෙතෙන්ට යන්න බෑ. අපි කොතනද ඉන්නේ දැන්? බුදු සමයේ පරමත්ත ධර්ම නැත්තම් නිවන් මඟ වටහා නොගත් ආපු ගමන් මගේ මේ ජීවිතේ කොතනද අපි ඉන්නේ? අන්න එතන ඉඳන් බලන්න ඕන. එවිට ඔබ කොතන කොහේ කා සමග ගත කළත් මේ බාහිර ලෝකෙට ගැටෙනකොට ඒවත් සමග ඇලෙන ගැටෙන මනසකින් යුක්ත කෙනෙක්. ඇලෙනවා නම් ඔබට කාම විතර්කයේ උපදිනවා, ගැටෙනවා නම් ඔබට කවිතා ව්‍යාපාද විතර්කයේ උපදිනවා. තව ටිකක් එහාට ගියොත් විහිංසා විතර්කයක් උපදිනවා. කොහෙද විලා දෙන්නේ? චිත්තාභ්‍යන්තරයේ හේතු වශයෙන් තිබී බාහිර හේතු ගැටෙනකොට මතුවෙනවා. uppannam. මේකට සිංහලෙන් කියනවා මට ආසාව නැත්නම් ආසාවක් ඉටු කරගන්න කාමයක් ඇති වෙනව නැත්නම් නැවත නැවතත් රූප බලන්න ආසාවක් ඇති වෙනවා. මට කේන්තියක් ඇති වෙනවා, පලිගන්න හිතෙනවා, මට මරාණ මැරෙන්න හිතෙනවා. අන්න ඒ තමයි ඒ ඔබ ප්‍රකාශ කරන්නේ uppannam කාම විතක්කයයි, ව්‍යාපාද විතක්කයයි, විහිංසා විතර්කයයි තමයි. අය බුදුරජාණන් වහන්සේ මොනම බණක්වත් ඕනේ නැහැ ඔක වැඩි දියුණු කරගන්න. ඔය යන පාරෙම ගියාපුවම තව වැඩි වෙනවා. දැන් මේක තුල පෙන්වන්න උත්සාහ කරන්නේ කොමක්ද? දරුවෙක් වශයෙන් සිටි කල ඔබට නොතිබුණ දුකක් දැන් තියෙනවා මේවා නිසා. මේ රාග දේශ මොහ ගින්නෙන් දැවෙනවා. අන්න ඒක දුක බුදුන් වහන්සේ වදාරන. බාහිර කාරණා ප්‍රත්‍යවීමෙන් ඔබේ චිත්තාභ්‍යන්තරයේ සැබේ තිබෙන හේතු වල ඵලයේ වශයෙන් මේ uppannam දැන් අතීත ජීවිතයේ සහ මේ ජීවිතයේ ආපු ගමනේදී මේවා සමහරු නම් ඉතින් හොඳ නෑ කරන්න හොඳ නෑ කියලා නවත්තපු අය ඉන්නවා අහිංසක ජීවිත. නමුත් අනිත් ඔක්කොම ලොකුකමට පඬිතකමට මේවට එකතු ණය තමයි ඉන්නේ. ගැහුවොත් ගහන, බැන්නොත් බන්න, පරිගන්න එකට එක කරන්න ඉගෙන ගත්ත. ඒ තුලින් දෙපසක් ගිනි ජාලාවල් බවට පත් කරගෙන ජීවිත ධනය විනාශ කරගන්නට යන මා දකින ආකාර නම් කිසිදු සංසිඳීමක් ඉවසිල්ලක් කිසිදු බෞද්ධකමක් නැති. එහෙමයි මට කියන්න තියෙන්නේ. ඕවා නම් විසඳීම සඳහා භාවිතා කරන ප්‍රතිපදාව ඔවුන් තුළ කිසිම ප්‍රතිපත්තිකාමී බෞද්ධකමක් නැහැ. ඔවුන් නිකන් ගාගත්ත උපැන්න සහතිකට සීමා කරගත්ත. එහෙමත් නැත්නම් හොඳ දේවල් කරන එක බෞද්ධකමයි කියලා ලෝකෙට පෙන්නන අය. හොඳ දේවල් කරන එක බෞද්ධකම නෙවෙයි, හොඳ දේවල් කරන එක මනුස්සකම ලෝකේ ඕනෑ රටක. ඒක හැබැයි බෞද්ධකමට උදව් වෙනවා හොඳ දේවල් කරන එක. හින්දා ඒක නවත්තන්න ඕන නැහැ. නමුත් මේ නරක දේවල් නොකරන හොඳ දේවල් කරන එක බෞද්ධකම කියලා ගන්න එපා. ඒක ආර්ය මාර්ගය නෙවෙයි. ඒක අනාගත බුදුන් දකින්න යන පුණ්‍ය මාර්ගය. ඒකේ හොඳ දේවල් කරපුවම ඒකට විපාක මිනිසුන් අතර හෝ දෙවියන් අතර හින්දා අපාය යන එකක් නැහැ. විශ්වාස තියෙනවා. ඉතින් යයිද නැද්ද දන්නේ නැහැ. ඒක භවගාමිත්වය. නමුත් බුදුන් වහන්සේගේ මේ පාරවල් දෙක කොහොම නෙමෙයි ගන්න ඕන. පාප මාර්ගය, පුණ්‍ය මාර්ගය කියලා නෙවෙයි ගන්න ඕන. භවගාමී මාර්ගය, භව නිරෝධගාමී මාර්ගය. ඔන්න මේ දෙකේ යන්නේ කවුද? භවගාමී මාර්ගය යන්නේ පව් කරන්නන්, පින් කරන්නන්, ධාන වඩන්නන්, හේවත් පෘථග්ජනයන්. භව නිරෝධගාමී මාර්ගය යන්න ඕන ආර්ය පුද්ගලයන්. මේ බෙදීම පිළිගන්න. සමාජයේ පිළිගත්තේ නැති වුණාට, පොතේ පතේ විස්තර වුණාට මේ බෙදීම පිළිගන්න ඕන. තථාගතයන් වහන්සේගේ. අන්න එතකොට තමන් විසින් කරගත්ත කාරණයක් තුල, තමන් විසින් චිත්තාභ්‍යන්තර ගත කරගත්ත මූලයක් තුල අනුසයෙන් හිතට එනවා.
මේ විතර්ක. එතකොට උප්පන්නං කියන්නේ ඒකට. බාහිර ප්‍රත්‍ය නිසා මේවා හටගන්න ඔබේ මූ හේතු තිබෙන නිසායි එන්නේ. දැන් මේවා සම්පූර්ණයෙන්ම ඉවර කරන්න ඕන සංසිඳවන්න ඕන. කාම විතක්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, පහන සංඥාවල පෙන්වන්නේ ඉවර කරන්න. අන්න ඉවර කරන පාරකට අවශ්‍ය අවබෝධය නැති කෙනා වඩන පාරකට යනවා. එහෙනම් අවශ්‍ය අවබෝධය නැති කෙනා තවදුරටත් ඒවා බලවත් කරනවා. ඔහු මේ කියන ආකාරයේ නුසුදුස්සෙක් වෙනවා. දැන් අපි බලමු. මේක සඳහා තේරෙන්නේ කුමක්ද? ඔබ පුද්ගලයෙක් වශයෙන් ජීවත් වුණා. ලෝභ දේශ මොහ බලවත් කළා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් හොඳ හෝ නරක ශික්ෂාපදවලත් හිටියා. නමුත් ඔබ තාමත් ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ ස්කන්ධ පංචකයක් ඉදීමක් මැරීමක් තුල එතනින් එහාට යන්නේ නැති ඒකකයක් කියන බව පෘථග්ජන භාවය තුල දන්නේ නැහැ. දැන් දන්නවා ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදිනවා මැරෙනවා. ස්කන්ධ පංචකයේ තියෙන දෙයි මම කියන්නේ. ස්කන්ධ පංචකයේ මම ඉන්නවා නම් ඒක පංච උපාදානස්කන්ධය. දැන් පංච උපාදානස්කන්ධයෙන් මිදෙනවා කියන්නේ ස්කන්ධ පංචකයෙන් මමත්වය අයින් කර ගන්නවා. බෙල්ල කපා ගන්නවා කියන එක නෙවෙයිනේ, දිට්ඨිය අයින් කර ගන්නවා කියන එක. එතකොට පංච උපාදානස්කන්ධා දුක්ඛ, පංචස්කන්ධා දුක්ඛ නෙවෙයිනේ. දැන් බුදුන් වහන්සේ රහතන් වහන්සේලා පංචස්කන්ධයෙන් ජීවත් වුණා. එතකොට ඒකේ මම අයින් කරගෙන බුදුන් වහන්සේ ඉන්නවා, සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉන්නවා. නමුත් උන්ගේ මම නැහැ. ඒයි. ඒ බුදු සමයෙන් උගන්වන්නේ මයන්න මම නොව, කයන්න යන්න මම නොව, උපාදානයෙන් හැදෙන මුලාවක්, දිට්ඨියක් මම යනවා. ඒක ඒ මොහොතේ පවණක් පවතින, ඊළඟ එකට යනකොට වෙනත් මමක් උපදින දෙයක් බව තථාගතයන් වහන්සේ අප පසුගිය දිනවල පැහැදිලි කළා වූ සූත්‍රවල නැවත නැවතත් මේ පිළිබඳ පැහැදිලි කළා. දැන් මෙන්න මේ කතාවට ගත්තාම යම් කිසි කෙනෙකුට නූපන් ලාමක අකුසල ධර්මය උපදින්නාහු මොනවද? ලාමක අකුසල ධර්ම කියන්නේ මොකද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. කෙටියෙන් ගන්න ඒ ඔක්කොම අයිති වෙන්නේ ඒකට තමයි. මට අනර්ථයක් පිණිස පවතින්නේ යයි. අනර්ථයක් පවතිනවා නම් ඒකට එකතු නොවී ඉන්නනේ තියෙන්නේ. එහෙම හිතන්නේ නැහැ, එහෙම වීරිය කරන්නේ නැද්ද? උපදිනවා. නමුත් ඒක අනර්ථයක් සලසන්නේ ගහමරා ගැනීමෙන්, ධනෙ විනාශ වීමෙන්, ජීවිත විනාශ වීමෙන්, මෙලෝ වශයෙන් මහා නිසා පරලෝ වශයෙන් අපායන්ටයි සිද්ධ වෙන්නේ. ඒකයි අනර්ථය. මේ විතර්කේ පාවිච්චි කරපුවම අකුසල ධර්මයෝ එහෙම හිතන්නේ නැහැ. අන්න ඒකයි පෙන්වන්නේ වීරිය නොකරේද. උපන් ලාමක අකුසල ධර්මයෝ ප්‍රහීන නොවන්නා වූ මට අනර්ථ පිණිස පවතින්නේ ආයයි වීර නොකරේද. මේවා තිබුණොත් තවදුරටත් ආයෙත් මේ හතුරු නැගිටලා ඇවිදින් තවත් දවසක තවත් කාරණයක් නිසා අපට පහර දෙනවා. ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් පහර දී ඔබ අඩපණ කරනවා. එහෙමයි ඒ හතුරු පහර දෙන්නේ. එහෙම අනර්ථයක් වෙනවයි කියලා පිළිගන්නේ නැතුව ඒවා ඉවසයිද? ඒවට එකතු වෙයිද? නූපන් කුසල ධර්මය නූපදන්නාහු මට අනර්ථයක් පිණිස පවතින්නේ අය වීරිය නොකරේද? නූපන් කුසල ධර්මය කියන්නේ පින් කියන්න එපා. අකුසලයන්ගෙන් වෙන්නේ මේ කුසලයේ තියෙනවානේ. කුසලතා සංසුන් බවක්. එතකොට ඒවා ඉපදීමෙන් යහපතක් වෙනවා කියලා කල්පනා වෙන්නේ නැහැ. උපන් නූපන් කුසල ධර්මය නූපන්නන්නා හෝ මට අනර්ථයක් වෙනවා කියලා කල්පනා කරන්නේ නැද්ද? උපන් කුසල ධර්මයොත් නිරුද්ධ වෙනකොට එකකින් වෙන්නේ අනර්ථයක්. තමන් ළඟ තිබෙනා වූ මිනිස්කම් නැත්නම් ඒවා නැති වෙලා යනවා. නිරුද්ධ වෙනවා කියන්නේ ඒකනේ. ඔය කෙනෙකුගේ ලෝභ දේශ මොහ වැඩෙනකොට ඉස්සර හිටපු කය හිටියට පුද්ගලයා එතන නැහැ. යුක්තිය, සාධාරණත්වයේ, මානුස්සකම කියන කාරණා උන් තුලින් ඉවත් වෙලා යනවා. ඒක තමයි මේ පෙන්වන්නේ
උපන් කුසල ධර්මයොත් නැති වෙලා යනවා. ඔය ඒ වගේ ධනයෙන් කුලයෙන් නිලයෙන් බලයෙන් අහංකාර වුණා පුද්ගලයාට සමහරු කියන්නේ ඉස්සර හිටපු කෙනා නෙවෙයි දැන් කියලා. අරට වඩා ආත්මාර්ථකාමී සැරවැර. එතකොට ඒ උපන් කුසල ධර්මයොත් නැතෝ ගිහින්. මෙසේ කෙලෙස් තවන වීරිය නැත්තේ වේ. ඔන්න එහෙම ඒවා ගැන ගණන් ගන්නේ නැත්නම් ඒවට එකතු වෙන එක නම් ජීවිතය කියලා කියන්නේ දිවා රාත්‍රී දෙකේ. එහෙනම් ඔහුට මේ අපි මේ කතා කරපු තැනට යන්න අදස්ස සුදුසුකම් නැහැ. මොකක්ද? නිවන් පිණිස නොනිසිය, අරහත්ත්‍ය පිණිස නොනිසිය. එතකොට සම්බෝධිය පිණිස නොනිසිය. ඒවට එකතු වෙන පුද්ගලයා මේ බුදුන් වෙත යන්න, බුදුන් පෙන්වපු සැනසීම වෙත යන්නට පාර කපා ගන්න නැති අය. එහෙනම් ඒ කතා කරන්නේ කවුරු වෙනුවෙන්ද? මහාන වූ හෝ නෝ කතාවක් නෑ. පෘථග්ජනය තමයි මේකට සිහි නැතුව අහුවෙලා ඔය සාමාන්‍ය සමාජයේ පේන විදිහටම කැපිච්ච පණුවන්සේ දඟලන්නේ. එය ඔවුනොන්ට එරෙහි යමින් බාහිර ජයග්‍රහණයක් ලබා ගැනීමේ අවස්ථාවක් කරුණාම ඒ දුර්වලකම සංසිඳවා ගැනීමේ අවස්ථාවක් බවට පත් කර ගන්නට උන්ට ඕනකමක් නැහැ. ආරද්ධ විරියක් නැත්තම් නැහැ. තව එකක් දෙනවා. කත්තන්තයවසෝ අනුත්තාප්පී හෝති. අරක වීරියක් නැතිකම. මේක පාපයට බියක් නැතිකම. එකටත් අර වගේම කාරණයක් තිබෙනවා. යමෙක් නූපන් ලාභක අකුසල ධර්මයෝ උපදනාහු මට අනර්ථයක් පිණිස පවත්නාහයි බියපත් නොවේද? වැඩුණොත් තවත් දුක් වැඩි වෙනවා. නූපන් අකුසල ධර්මයෝ ලෝභ දේශ මොහ කාම විතර්ක ව්‍යාපාද විසභාවිතා කිරීමෙන් පිරිහෙන එක. ඒකෙන් සිදුවෙන්නේ තවදුරටත් දුක් වැඩි වෙන එක, සන්තෝෂය නැති වෙන එක පිළිබඳ ඒකට කැමති නැති වෙන්න ඕන. නමුත් ඒකට බිය නැත්නම් උපන් ලාමක අකුසල ධර්මයෝ ප්‍රහීන නොවන්නා වූ මට අනර්ථයක්. කෙලස් නැතනවා කියන්නේ ඒවා ප්‍රහීන වෙනවටනේ. එහෙම නොවි තියෙනකොට මාට ඒකෙනුත් සිදුවෙන්නේ භවගමන හැදෙන එක, දුක් වැඩි වෙන එක කියලා. එහෙම ඒකට බියකුත් නැද්ද? ඔය පවට ලැජ්ජා නැති, පවට බිය නැති කියන වචනේ හොඳට විග්‍රහ කරන එක මේ පෙන්වන්නේ. අහිරිකානොත්ප්ප, හිරියොතප් වෙනකොට අහිරිකානොත්ප්ප මේ පෙන්වන්නේ. නූපන් කුසල ධර්මයෝ නූපදනාව මට අනර්ථයක් පිණිස පවත්නාහි බිය නොවේද? සාමාන්‍යයෙන් ඔය කුසල ධර්මයෝ කියලා කතා කරනවා මාර්ගඵල වලටත්. මාර්ගඵල නම් පිරෙන්නේ නැහැ. නමුත් අකුසලයෙන් වෙන්නේ මේ කුසලතා ඒවා වුණාම යහපතක් වෙනවා. නමුත් එහෙම උපදින් නැති එක අනර්ථයක් කියන එක පිළිබඳව හිතන්නේ නැද්ද? උපන් කුසල ධර්මයෝ නිරුද්ධ වන්නා වූ මට අනර්ථයක් පවතින්නේ අයි බියපත් නොවේද? එවත්නි මෙසේ පවට බිය නැත්තේ වේ. ඔන්න ඔය ලැජ්ජා බය නැත්නම් හිරියොතප් කියන පද දෙකට තියෙන අර්ථය බලන්න. මේවට එකතු වුණොත් මාව පරිහානියටපත් වෙනවා. මේවා නිසා දුක් රසකට, හුදු දුක් රසකට එකතු වෙන්න සිද්ධ වෙනවා. භවගාමී වෙනවා, දුක් වැඩි වෙනවා. ඒ නිසා ඒ පැත්තට ගියොත් බුදුන් වෙත යනවා වෙනකොට මායාව වෙත යනවායි කියලා තේරුම් අරගෙන ඒකට ලැජ්ජා බය වෙන්න ඕන. නමුත් පෘථග්ජන පුද්ගලයාට මේ ලැජ්ජාව බය නැහැ. ඔවුන් මේ වගේ අවස්ථාවක කියන්නේ යම් කිසි ගැටලුවක් ආවොත් ගැටලුමට එකතු වෙන්න විසඳගන්න කතා කරනවා නෙවෙයි. ඔවුන් කියයි ඕගොල්ලෝ රෙඩි නම් අපිත් රෙඩි. අපි මේ ළමයි වඩා නැවෙදින්නේ නැහැ මෙතන කියලා ගැහුවොත් ගහනවා කියන තැනට ඒක තමයි. බෞද්ධ නමින් වුණාට මේ බුදුසමයේ මේ සංසිඳීමේ ප්‍රතිපත්තිය අගේ නොදන්නා පුද්ගලයා, උපසම සුඛයට යන්නේ නැති පුද්ගලයා භාවිතා කරන උපක්‍රමය. දැන් ඕක විතරක් විස්තර කරන්න ඕනේ. අපිට අනිකයි විස්තර කරන්න ඕනේ. ඒක සාමාන්‍ය සමාජයේ කියන එකනේ. කතංචාවුසෝ ආතාපි හෝති. ඔන්න දැන්
මේ කෙලෙස් තවන වීරිය කියන්නේ මොකද්ද? ආතාපි. උපන් දේවල් වලට එකතු වෙනවද? උපන් දේවල් සංසිඳවනවද? උපන් දේවල් කියන්නේ මවකසින් උපන් දේවල් නෙමෙයි. මේ ඇසට කනට නාසයට ගැටීමේදී පස් දොරෙන් සය දොරෙන් නැත්නම් හතර ඉරියව්වේදී උපදින මේ ත්‍රිවිධ විතර්කයන්. ත්‍රිවිධ විතර්කයන් කම ලේසි ඒවා ඇතුලේ ඔක්කොම තියෙනවා. කාමයන් නම් මත්පැන් කාමයට පුරුදු නම් හැමදාමත්ම හවසට ඉල්ලනවා. ඒකේ තමයි ඒ කාමයක්. කාම උපාදානයක්. ඉතින් වකුගඩු දෙක දිවී යනතුරු අක්මාව දිවී යනතුරු නැත්නම් මහමගට වැටෙනතුරු අර ගිජුකමක් නවතින්නේ නැහැ. එහෙමයි. ඒකේ ආදීනව පෙනුනට නවත්ත ගන්න බෑ. ඒක තමයි ඇබ්බැහිය කියලා කියන්නේ. ඒ වගේ ඉතින් තවත් ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වෙනවා සමහර අය. සම්මත නීති ඉක්මවාමින් විකෘතිකාර දේවල් වලට නීති විරෝධී දේවල් වලට. එතකොට ඒ කතංචාවුසෝ ආතාපි හෝති. මොකද්ද මේ කවස්ථාන වීරිය කියලා කියන්නේ? ඉදාවුසෝ බික්කු අනුප්පන්නාචේ පාපකා කුසල ධම්මා උප්පජ්ජමානෝ අනත්තාය සංවත්තේයන්ති. අන්න දැන් පේනවා කෙලස් තවන වීරිය තියෙන්නේ මොකද්ද කියන එක. මෙන්න මේ යම් තේරුම් ගත්ත කෙනෙකුට සිවිරියව්වේදී නූපන් ලාභන අලාමක අකුසල ධර්මයෝ උපදන්නාහු මට අනර්ථයක් පිණිස පවතී. ඉපදුනොත් ඒවට එකතු වුනොත් යන්න වෙන්නේ සසරට සහ අපායට නිසා අනර්ථයක් වෙන්නේ. එහෙනම් ඒවා උපදවා ගන්න නැතුව ඉන්න වීරිය. අලුතෙන් එකතු කරගන්න නැතුව ඉන්න නූපන් ඒවා උපදවනවායි කියලා කියන්නේ. සාමාන්‍යව මම අහලා තියෙනවා උපන්න කුසල් දුරු කිරීම කියලානේ බී බොන එක නවත්තන එක කියලා. නූපන් අකුසල් ඉපදීම කියන්නේ ආයෙ බොන්න පටන් ගැනීම කියලත් සරල කරලා සමාජයට ධර්ම දේශනා කරනවා. බැලුවාම ඉතින් ඒ බඳු සමාජයකට වරදකුත් නැහැ. නමුත් මේ නිවන් පිණිස බත්තන් බොන එක නවත්තලා හරියන්නේ නැහැ නේ. මේ ඊට වඩා ගැඹුරු කරුණක් වෙන්න ඕන අපි කතා කරන එක. අපේ කතාව ආර්ය මාර්ගය. අනේනම් අලුතින් කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිස්ථා විතර්කයක් උපදිනවට, ගොඩ නැගෙනවට, බලවත් වෙනවට කැමති නැහැ. අන්න ආතාපි. එබඳු දෙයකට එකතු වෙලා යන්න නොවේයි, මමත්වයෙන් ජය ගන්න නෙවෙයි, එකතු නොවෙන්න. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස් සංහර පෙන්නන්නේ. වෙරින් සතිමත් වීමෙන් සතිමත් තියනවා අන්න බලන්න. අර අවිජ්ජා දෝමනස්සන් සංසිඳවන්ට වෙනවා එකතු නොවීමෙන්. කවදාවත් එකතු වීමෙන් නම් සංසිඳෙන්නේ නැහැ. ඒ නිසා වීරිය කරන්න ඕනේ ඒකට තමයි. උපන් ලාමක අකුසල ධර්මයෝ ප්‍රහීන නොවන්නව මට අනර්ථයක් පිණිස පවත්නේහයි. අන්න ප්‍රහීන නොවන එකට අනර්ථයක් එහෙනම් ප්‍රහීන කරන්න වීරිය කරන්න ඕනේ. දැන් මෙන්න මේවා කරන්නේ කොහොමද? මේ පොතේ තිබුණාට හරියන්නේ නැහැ නේ. වර්තමානයේ සමාජයේ අය. උපන් එකක් ප්‍රහීන කරන්න ඕන, නූපන් එකක් උපදින්න දෙන්නේ නැතුව ඉන්න වෙනවා. මේ මොකද්ද මේ? සම්මා වායාමය. උත්සාහයක්නේ. එහෙනම් මේකට වීරිය කරන්න තිබෙන්නේ ඇස් දෙක පියාගෙන අරමුණු වෙන්න රොඳී ඉඳගෙනද? ගෙදරින් ගිහින් කොහේ හරි වාඩි වෙලාද? ඒවා උපදින විට ඒවට එකතු වුණොත් නූපන් කුසල් උපදිනවා. උපන්න කුසල් වැඩි දියුණු වෙනවා. එහෙනම් ඒක වීරිය නෙවෙයි. අන්න ඒ තමන් ජීවත් වෙන පරිසරය තුළ මේ යෙදෙනා වූ සාධක ලෙස මේවා ඉපදෙනකොට
පෘථග්ජන පුද්ගලයා තමයි ඒවා ප්‍රශ්නයක් කොටගෙන කෙනෙක් දෙයක් තැනක් කොටගෙන ඒක තමන්ට සිදු වුණාම අධිකමක් කොට අරගෙන ජය ගන්නට කය වචන අතපය මුදා හරින්නේ. මේකේ පෙන්වන්නේ ඒක නෙමෙයි. එහෙම ගියොත් මට සසරට ඒ වගේම ආපහු සංසිඳවන්න බලවත් වෙන පැත්ත අර ඇලෙන කරුණු සංඛ්‍යාව 100ක් ගියොත් දුක් 100ක් කියන පැත්ත වෙන බව දන්න නිසා එකතු නොවෙන්නට සතිමත් වෙන්න ඕන. ඒවා උපදින්න පුළුවන් දුර්වලකමක් තිබෙන නිසා. මට ගැහුවොත් මාත් ගහනවා කියනවා නම් සතිමත් නැහැ. එහෙනම් අර මස් කට්ටක් බෙදා ගන්න බුරා ගන්න දෙන්න පරාජය වෙන කල්ම කා ගන්නවානේ. එහෙමනේ ඒගොල්ලෝගේ ප්‍රශ්න විසඳා ගැනීම. ඒකට යන්න කියන්නේ නැහැ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ. මේ මෙතන පෙන්වන ලස්සන දර්ශනයක් තියෙනවා ගැඹුරු. මේ මිනිසෙක් හෝ තමන්ගේ විරුද්ධවාදියා කලබල වී කේන්ති අරගෙන නොසන්සුන් ඉන්නවා කියනවා නම් ඔහු මරන්න යන එක මනුස්සකම කියලා කියන්නේ. ඔහු දැන් පිස්සෙක් කියලා තේරුම් අරගෙන. ඔහුට ආදරය කරනවා කියලා කියන්නේ ඒක බලවත් වෙන්න නොදී මගහැර යන එක. ඒක මමත්වෙන් බැලුව කල නෝන්ජල්කමක් පරාජයක් වශයෙන් පේන්න පුළුවන්. නමුත් මේ සූත්‍රවලම තියෙනවා ඒක තමයි මිනිසාට දක්වන සැබෑ ආදරය කියලා. ඔහු හානියට පැමිණෙන්නෙත් නැහැ. Taman සිහියෙන් ඉන්න නිසා ප්‍රශ්නේ ගොඩින් නිදහස් වෙනවා. බැලුවම එතන සමත මණ්ඩලයේ තියෙන්නේ. ආය 아무තේ කොහොත් මණ්ඩලයකට යන්න ඕනෙත් නැහැ. උසාවිය යන්න ඕනෙත් නැහැ. නමුත් සමත කරගන්න බෑ දෙන්නම කැත්තට පොල්ල හිටින්න ගියොත්. එක්කෙනෙක්වත් මේ සමතේ වටිනාකම දන්නවා නම් ඔහු දුරදිග යන රොදී සමතේටපත් කරගන්න දකින්න. නූපන් කුසල ධර්මය උපදනා වූ මට අර්ථයක් නූපන් කුසල ධර්මය නූපදනා වූ මට අනර්ථයක් පිණිස පවත්නාහයි වීරිය කෙරේද. ඒ කියන්නේ නූපන් නිවන් උපදිනවා නම් ඒකත් යහපතක් නෙමෙයි උපදින්න වෙනවා. උපදවා ගන්නට. උපන් කුසල ධර්මය නිරුද්ධ වන්නා වූ මට අනර්ථයක් වවත්නේහයි නිරුද්ධ වෙන්න නොදී රැක ගන්නට. මෙසේ එවං කෝ අවසෝ ආතාපි හෝති. ඔය ආතාපි කියන පදයට අදාළ කරුණ මේ විස්තර කරලා තියෙන්නේ එහෙමනම්. ක්ලේශ ධර්මයන්ට එකතු වීම තුළින් Tamanට සිදුවෙන්නේ මෙලොවට පරලොව අයහපතක් බලවත් වීමක් කියලා ඒකට පියයි. එබැවින් ඒවට එකතු නොවීමෙන් සංසිඳවන දැන් මේ අහන්නේ මොකක්ද? ආතාපි කියන්නේ අර නිවීමට ගැලපෙන පැත්තට යන අය කියන එකනේ. ඔන්න බුදුරජාණන් වහන්සේ අභ්‍යාසයක් දීලා තිනවා. සාමාන්‍යයෙන් පන්දු යවන්නා පන්දුවක් යවනවා පහර දෙන්න බලන් ඉන්නවා. සුදුසු පන්දුවක් ලැබෙන තුරු දැවිනවා පහර දෙන්න. ඒ පහරෙන් ලකුණු රැස් කරනවා. ඔගේ මෙන්න බුදු පියාණන් වහන්සේ සමාජයට පැහැදිලි කරලා තිබෙනවා. ඔබ සතිමත්ව ඉන්න මාරයා කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ නැමැති පන්දුව දඟ පන්දුව ඔබට එවයි. පෘථග්ජන පුද්ගලයා අහු වෙලා දැවි යනවා. ආර්ය පුද්ගලයාට එන එක කරදරයක් වුණාට එන එක නරක දෙයක් නෙමෙයි. මොකද එකතු වී පවත්තන්ට වෙනුවට එකතු නොවීමෙන් අවසන් කරන්න එයා එළියට එන්නම ඕනේ. දැන් මෙන්න මේ ආතාපි මේ වීරිය කෙලස් තවන වීරිය කියන්නේ මොකද්ද? එන්න නොදී ඉන්න එකද? නෑ, ආවම එකතු නොවෙන එක. වහා සංසිඳවන එක. එකතු වීමෙන් සංසිඳෙන්නේ නැහැ. දුරදිග යනවා, හෙට අනිද්දාට දිගටම පවතිනවා. නැත්නම් මේ සිතුවිලි වල හැටි හටගත්තම එතනම නැති වෙනවා එකතු වෙන්නේ නැත්නම්. එතකොට එකතු වීම එකට ආහාර දීමයි, එකතු නොවීම සංසිඳීමයි. එකතු නොවීම කියන්නේ පංච පාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන එක කියලා. ඉතින් මම කියන්නේ නෑ. නමුත් තේරුම් ගන්න ඒක තමයි මම ඔය කියන්නේ. එනිසා මේ වර්තමාන මොහොත නැමැති මධ්‍යස්ථානය ක්ලේශයන් උපදින්ට හැර ඒවට එකතු නොවීමෙන් බැහැර වෙන්න සලස්සන ඒකට වීරිය කරන තැන තමයි මේ විරි ආරද්ධ විරිය. එහෙම නැත්නම්
ආතාපි කෙලෙස් තවන විරිය. ඒක හොඳින් අධ්‍යයනය කරන්න. එතකොට ඒකෙන් තේරෙනවා සංගවා තබා ගත්ත දේවල් හංගලා තියන්න බෑ, ගැටෙනකොට එනවා. එන්නත් ඕන අනිත් අයට වගේම. පෘථග්ජන පුද්ගලයා ආය පිළිබඳ ලැජ්ජා බයකින් තොරව එකට එකතු වෙලා තවත් සතර හදා ගන්නවා, තවත් දුක් වැඩි කර ගන්නවා. ඔහු යන පාරේම යන අනුසෝතගාමී. අන බුදු ශ්‍රව්වා, බුද්ධ ශ්‍රාවකයා, එයාට එන එක හොඳයි. මොකටද? තමන් ළඟ දුර්වලකමක් තියෙනවා කියලා දැකලා එකට එකතු නොවීමෙන් මරණයට පත් කරන්න. ඔබ නෙවෙයි ප්‍රේත ධර්මයන්. එහෙම uppannං අකුසල ධම්මානං ධම්මානං අනුපාදාය කියලා තියෙන චන්දං ජායමති විරියං ආරමති කියලා වචනයක් කටපාඩමින් කියාවි ඕන තරම්. නමුත් ඒ මොහොතේදී අදාළ දේ කරගන්නට අවශ්‍යකමක්, ඒ සඳහා වීරියක්, ඒ සඳහා කැපකිරීමක් බුදුන් වෙත යන්න කැමති කරන කෙනාට ඇරුණාම අනිත් අයට නෑ. එයා මායාව වෙත යන්න ඉන්නේ. ඒ නිසා ඒවා කරලා මායාව වෙත යනවා. නමුත් ඒවා කරලා මායාව වෙත යන්න බෑ. ඒවා දුර්වල වුණාම තමයි බුදුන් වහන්සේ මතුවෙන්නේ. බුදුන් නැත යන පාර ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර කිරීම හරහා නෑ. නොකිරීම හරහා වැටලා තිබෙන්නේ. මෙන්න මේ විදිහට ගෞතම සසුන තුල නිවන් පිණසම හේතු වන්නා වූ ධර්ම දේශනාවක් ඉල්ලනකොට එහෙනම් මෙන්න මේ බණ තේරුම් ගත්ත පුද්ගලයාට මේ විතර්ක තුනේදී, කය වචන සිත තුන්දොරේදී, යම් යාද්දියේදී සිටිද්දී ඉඳදී ඉරියව් හතරේදී, එසකරණාසය කියන මේ පස් දොරේදී වැඩක් තියෙනවා. එකතු නොවීම, එන්නර යන්න අරින එක. තරහ එනවා, එකතු වුණොත් හැංගෙනවා. එකතු වුණේ නැත්නම් ඇවිත් යනවා. එනවා, එකතු වෙන එකට කියනවා මගේ මම මගේ ආත්ම කොට ගන්නවා, හෙවත් නිත්සුක ආත්ම කියලා. එනවා, එකතු නොවීමෙන් නරනට කියනවා අනිත්‍ය වශයෙන් බලනවා කියලා. දැන් අවදි වූ තැන් පටන් කොයි මොහොතක කොයි කාරණයක් නිසා Taman සංගවාගත් දුර්වලකම් ටික මතුවෙන්න හේතු වෙදෙයිද? දුර්වලකම් ඉස්සරහට ඇවිදින් ඔබේ manussකම, මාතෘත්වයේ, පීතෘත්වයේ, ප්‍රභූත්වයේ අමතක කොට ඔබ පිස්සෙක් තිරසනෙක් කරයිද? පෘථග්ජනයා නම් කරනවාමයි ආය. මට ඕකට තමයි මට ඉන්නවා මරනවා පේන්නේ නැත්තේ කියලා තමයි ඊට පස්සේ කියන්නේ. මා මෙහෙමයි මතක් කරන්නේ. හිංසා පීඩා දේවිදෝ මිනිසා තිරිසන් වේවිදෝ. එතනයි සිදුවෙන සිද්ධිය. දැන් බලන්න මේක බෞද්ධ ලේබලයේ තිබුණාට ලෝකේ අනිකුත් ලේබල් අතර ඉන්න මිනිසුනුත් කරන්නේත් මේක නේද කියලා. ඉතින් ලේබලේ වැඩක් නෙවෙයි, ඒක පෘථග්ජන භාවයේ වැඩක්. මේ අතර ස්වල්ප පිරිසක් තමයි මේ ආතාපි පැත්තේ තියෙන සැනසෙල්ල හොයාගන්න සංසිඳවන්න මහන්සි වෙන්නේ. ඒ ආර්ය ශ්‍රාවකයෝ කියලායි අපි කියන්නේ නේ. කතංචාවසෝ ඔත්තප්පි හෝති. ඊළඟ පදෙත් එනවා. හැවත්නි, පවට බියයි කියන්නේ මොකද්ද? දැන් මට මේකදී ඕන වුණේ මේ හිරියොත්තප්පියන් දනං කියලා කතා කරන ආර්ය දන හතක් තියෙනවානේ. ඒකේ හිරියොත්තප්පියන් කියන එක විතරක් වෙනම අරගෙන අපි මේ පාඩම් කරන ලියපු අර්ථයට එහා ගිය ප්‍රායෝගික ක්‍රියාවලියක්. ඒක ඒ මොහොතේ ක්‍රියාවට නගන්න ඕන එකක්. ඒ මොහොත නැත්නම් ක්‍රියාවට නගන්න දෙයක්වත් නැහැ. ඒ මොහොත එනතුරු බලන් ඉන්නත් ඕනේ. හොරා එනතුරු අල්ලගන්න ඉන්න කෙනා සැඟවි ඉන්නවාසේ. ඔබට තේරෙනවා දැන් මෙන්න මේ එන දේවල් වලට එකතු නොවි අතහරින්නයි සතිය තියෙන්න ඕන කියලා, සතිමත් වෙන්න ඕන කියලා කියන්නේ. ඔබ ඒ අර්ථයෙන්ද සතිය පාවිච්චි කරන්නේ, වෙනත් අර්ථකින්ද කල්පනා කරලා බලන්න. මේ රටේ ලෝකෙ හුඟ දෙනෙක් ඉන්නවනේ සතිය කියන එක වඩන අය. එන්න නොදී හංගගෙන ඉන්නද? එහෙම නැත්නම් වෙන මොකක් හරි මතුරු ඉන්නද? මේ කියන විදිහට සංසිඳීමට උපසමාය. කුමක් සඳහාද? අරිහත් ඵලය සඳහා, නිවන් සඳහා යන පාරේදී තමයි මේක වෙන්න ඕන. ඒ ගැනනේ මේ කතා කරන්නේ.
ඉදාවසෝ බික්කු අනුප්පන්නා මේ පාපක අකුසලා ධම්මා uppajjamaano අනත්තාය සංවත්තේ යොන්ති. ඔන්න දැන් ඊළඟ එක පෙන්නනවා. යමෙකුට මේ නූපන් ලාභලා අකුසල ධර්මයන් උපදින්නාහු මට අනර්ථයක්. මම සතරට වැටෙන්නයි යන්නේ. මම මාරයා ගෙනියන්නයි යන්නේ. මම දුකටපත් වෙන්නයි යන්නේ. ඒක තමයි අනර්ථය. ඒ නිසා තමයි අර පවට බය කියන්නේ එකතු වෙන්න තියෙන අකමැත්ත. එකතු වෙනවා නම් බය නැහැ. පවට බය නැහැ. එහෙමයි ඒක සංකේතවත් කරගන්න ඕන. අපි කතා කරන්නා වූ මේ ඔත්තප්පික ධනං කියන එකේ තේරුම එහෙනම් ඒක තුලින් Tamanට සිදුවෙන සසරට මෙලොවට පරලොවට ජීවිතේට භවගාමී වෙන එකට දුක් ගෙනත් දෙන්න හේතුවක් සැඟවෙන එකට ආය හදන්න තව සැරයක් මහන්සි වෙන්න හේතු ඉතුරු වෙන එකට තියෙන අකමැත්ත. මේකට එකතු වුණොත් නම් මම තවත් අමාරුවේ වැටෙනවා කියලා තේරුම් අරගෙන එකතු නොවෙන්න අබිය වෙනවා කියන එකේ තේරුම ඒකයි එකතු නොවෙන්න. දැන් මම මේ පසුගිය ධර්මදේශනා ගණනාවකදී මෙතෙන්ට සංශෝධිත වචනයක් ඉදිරිපත් කරනවා. නිත්‍ය සුඛ ආත්ම අනිත්‍ය අනාත්ම කියන දහස්සර කළුමැද පරණ වුණ වචන පරණ වුණාට අර්ථය එකමයි. නමුත් ඒකෙන් අර්ථ ගන්න වෙන විදිහකටනේ සමාජයේ. ඒ නිසා ඒක මේ අර්ථ ගන්න විදිහට යන් දුක්ඛං තද යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තානේ. යමක් අනිත්‍ය නම් දුකක් දුක නම් අනාත්මයි කියලානේ ගන්නෙ. එහෙමත් නැත්නම් ඇති වෙන නැති වෙන එක අනිත්‍යයි කියලානේ ගන්නෙ. නැත්නම් කිස් වැටෙන එක අනිත්‍යයි කියලානේ ගන්නෙ. ඒ අර්ථය ගන්න නැති වෙන තමයි මම මේ පෙන්වන්නේ. අරමුණට එකතු වීම ලැජ්ජා බය නැති පුද්ගලයාගේ වැඩක්. සතර හදන පෘථග්ජනයාගේ වැඩක්. අරමුණට එකතු නොවීම වීර්ය ආරම්භ කිරීම. හිරියොතප්. එහෙම නැත්නම් මේ කතා කරන්නා වූ කෙලස් තැවීම. උපන් ලාමක අකුසල ධර්මයෝ ප්‍රහීන නොවන්නා වූ මට අනර්ථයක් පිණිස පවතිනායයි. උපන් ඒවා වැඩි දියුණු වෙනවනට ප්‍රහීන නොවෙනවා නම් ඒකෙනුත් සිදු වෙන්නේ ප්‍රහීන නොවෙනවා නම් වැඩෙන එකනේ. එතකොට මේ මොහොත වැඩෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන්නත් පුළුවන් ප්‍රහීන මධ්‍යස්ථානයක් බවට පත් කරන්නත් පුළුවන්. ලැජ්ජා බය නැති කෙනා වැඩෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන පවත්තනවා. තවදුරටත් චිත්තාභ්‍යන්තරයට තබමින් නිවීමෙන් ඈතට යනවා. නමුත් සතිමත් වීම තුළ එකට එකතු නොවීම තුළ ප්‍රහීන මාර්ගය පටන් ගන්නවා. සංසිඳන මාර්ගය පටන් ගන්නවා. කුඩා වෙන මාර්ගය පටන් ගන්නවා. දුර වෙන මාර්ගය පටන් ගන්නවා. නූපන් කුසල ධර්මයෝ නූපදනා වූ මට අනර්ථයක් පිණිස. එතකොට නූපන් කුසල ධර්මයෝ කියන්නේ පින්ද නැත්නම් අකුසලයෙන් වෙන්වීමෙන් ලැබෙනා වූ කුසලතාවේද? එහෙම නැත්නම් මාර්ගඵලද නූපන් කුසල ධර්මයෝ කියලා කියන්නේ. හැබැයි එහෙම වුණොත් මෙතන මේ පිරිහෙනවා කියන වචනේ වෙන්න බෑ. මොකද මාර්ගඵල පිරිහෙන්නේ නැහැ. නමුත් මේ ලෝභ දේශ මොහ කුසල මූලයන් කියලා අරගෙන අලෝභ දේශ අමෝහ කුසල මූලයන් කියලා පෙන්නනවානේ. එතකොට ඒ යහපත් අලෝභ දේශ අමෝහ මූලයන් මිනිසෙකුට ලෞකික සැපගෙනත් දෙන්නා වූ විපාකගෙනත් දෙන්නා වූ පැත්තක් තිබෙනවානේ. ඒකෙන් යහපතක් සිදු වෙනවා. අහිලෞකික පාරලෞකික වශයෙන්. භවගාමීත්වයේ හරි සැපතක් සිදු වෙනවා. නැත්නම් භව නිරෝධගාමීත්වයට උදව්වක් වෙනවා. අර අපායගාමී වෙන්නේ නැහැ. නිසා ඔහු නූපදිනවට බයයි ඒවා. ඒවා ඉපදුනාට කමක් නැහැ. ඉපදුනා කියන්නේ බලවත් වෙනවා කියන එක. නැතු අමුතුවෙන් උපදවා ගන්නවා කියන එක නෙමෙයි. උපන් කුසල ධර්මයෝ නිරුද්ධ වන්නා වූ මට අනර්ථයක් වෙනස පවත්නේයි. ඒවා නිරුද්ධ වෙන්න නොදී තියාගන්න. මෙසේ පවට බිය ඇත්තේ වෙයි.
පව කියන්නේ මොකද්ද දැන් මෙතන? බලන්න. මොකද්ද මේ ආශ්‍රයෙන් පව කියන්නේ? අර පෙන්නන්නේ වීරිය, මේ බිය. ආපහු චිත්තාභ්‍යන්තරයට ගත වෙන්නට අරමුණේ මුලා වීම තුළ තණ්හා උපාදාන භව වීම පවයි. ඒක වෙනවට කැමති නෑ, බයයි, පවට බිය. අන්න අර විරතිය කියන්නේ, වෙන්වීම කියන්නේ, කන්ති ඉවසීම කියලා කියන්නේ, අපි එකතු නොවීම කියලා කියන්නේ, සංසිඳවන්ට වීරිය කිරීම කියලා කියන්නේ, මේක මෙහෙම පවත්තන්ට කැමති නැති එක තමයි බිය කියලා කියන්නේ. නමුත් ඒක පවත්තන එක තමයි මිනිස්සුන්ගේ දෛනික රාජකාරිය සාමාන්‍ය පුද්ගලයෙකුගේ. ඔහුට එහි ආදීනවයක් තේරෙන්නේ නැහැ. එයින් සතර හැදෙන බව, එයින් තව දුක් වැඩි වෙන බව තේරෙන්නේ නැහැ. නමුත් ආර්ය පුද්ගලයෙකුට තේරෙනවා ඒක. එතකොට ලාමක අකුසල ධර්මයේ ප්‍රහීන නොවෙනවා නම් එකෙන් අනර්ථයක්. එහෙනම් ප්‍රහීන කරගන්නට අන්න බලන්න, ලාමක අකුසල ධර්මයේ උපන් හට ගන්න ඕනනේ. නමුත් හටගත්තොත් කල්යල් නොයවා මොහොතක් පවා නොවී එකතු වෙනවා තමයි සතර පුරුදු කරන් තිබෙන්නේ. නමුත් හට ගැනීම සහ එකතු වීම අතර පරතරයක් තියෙනවා. හටගත් දෙයටයි එකතු වෙන්නේ. එහෙනම් හටගත් දෙයට එකතු නොවෙන්නත් වීරියක් තියෙන්න වෙනවා. එකතු වෙන එක කාලකන්ණි වීරිය, සංසාරේ පුරුදු කරගත්ත. එකතු නොවෙන එක ආරද්ධ වීරිය. මං කියන්නේ මේකේ වැඩක් තියෙනවා හැම විටම කියලා. මම පිරිසිදු කරගන්නට මමත්වයට එකතු නොවීමෙන් මේවා සංසිඳන පාරේ යන්න වෙනවා. දැන් පවට බිය කියන්නේ මොකක්ද එතකොට? කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ තුනේදී පවත්වමින් සතර උපදින්න හේතු තබන එක පවයි. දැන් හරිද උපාදානයේ පාපයයි කියන එක මම? උපාදානයේ පාපයයි, උපාදානයේ නොවිස අවසන් කිරීම කුසලයයි. උපාදානෙන් මිදීම කුසලයයි. තවත් පාරක් ඔස්සේ අපි මේ ආවේ. දැන් මේ කටයුත්ත කරන්න ඕන වෙලාව කවදාද? හෙට නින්දෙදි. නින්ද වළංගුත් නැහැ, හෙට එන්නෙත් නැහැ කවදාවත්. මේවා උපන් කියන අවස්ථාව හැම විටම වර්තමානය. ඇසද, කනද, නාසයද, දිවද, කයද ප්‍රත්‍යවන්නේ සිතද? වර්තමානය. එකයි. ඇලීම, ගැටීම, මුලාව. කාම විතර්ක, ව්‍යාපාද, ත්‍රිවිධ විතර්කම එන්නේ නැහැ. කාම රාග වලට ඉඳ නැති වුණොත් ව්‍යාපාද විතර්කෙයි. ඒක දුරදිග ගියොත් විහිංසාව විතර්කයක් එයි. යාළුවෝ. අර මේ වැරදි පැත්තේ යාළුවන් එකතු වුණාම වැරදි පැත්තට තව ටිකක් උදව් කරනවා වගේ එක්කෙනෙක් ගහපන් කියනකොට අනිත් එක්කෙනා මරපන් කියනවා. මෙයා බැනපන් කියනකොට කාම විතර්කයේදී ව්‍යාපාද විතර්කයේ ගහපන් කියනවා. විහිංසාව විතර්කයේ මරපන් කියනවා. යාළුවෝ තුන් දෙනා. යාළුවෝ තුන් දෙනා වැඩේ කරනවා, අපි දුකටපත් වෙනවා. අපි මරණින් පසු අපායට යන පාරක් හදා ගන්නවා. ඒ නිසා නිකන් යාළුවෝ නෙමෙයි මේ. මාරයා විසින් එවන ලද වෙස්වලාගත් මාර දූතයෝ. අපිව දුකටපත් කරන්න අමාරුවේ දාන්න අපි තුළට ඇවිදින් සැඟවිලා ඉඳලා මතුවෙලා අපිව අසහනට පීඩාවටපත් කරන අය. අන්න විජයා භික්ෂුණියට එහෙම මේ මාරයා හඳුනා ගන්න හම්බුණා කියන්නේ ওই විතර්කයේ, ওই කාම විතර්කයක් හටගත්තා කියලා නේ සූත්‍රවල තියෙන. මං කීපයක් මතක් කළා පහුගිය කාලේ. ඊටුරුවා එක සමාන නිසා ඒක නැවැත්තුවා. මොකද අර එකම කියන්න ඕන නෑනේ, ඕන තරම් මේකේ සූත්‍ර තියෙන නිසා. එහෙනම් ඔබටත් මේ විතර්කයකදී සටනක් තියෙනවා. ඒට ඉඩදී පරාදය වෙනවාද? ඔබ එහෙනම් පුතග්ජනෙක්. ඒට ඉඩ නොදී ඔබ සංසිඳනවාද? එහෙනම් ඔබ යුද්ධ කරන්නේ. මේ කෙලෙස් සටනේදී යුද්ධ කරන්නේ බටෙක් ඔබ. කුමක් සඳහාද? ඒව සංසිඳීම තුළ යන පාරක් ගැන මේක සඳහන් වෙනවා. කුමක් පිණිසද පවතිනවා කියලා තියෙන්නේ? එවංකෝ ආවසෝ ආතාපි උත්තප්පි හබබ්බා
අබබ්බෝ සම්බෝධාය හබබ්බෝ නිබ්බානාය හබබ්බෝ අනුත්තර යෝගක්කේ මාති. අන්න එයා සුදුසුයි මේ නිවීමට අවබෝධය පිණිස මේ මගට යාමට මෙහෙම කරනවා නම් සුදුසුයි. මේ කරුණු දෙක තුලම මිනිසාගේ සසරේ පැවැත්ම සහ දුකට පත්වීම හිරියොත්තප්ප වශයෙන්ොත් අහිරික හිරි නෙමෙයි අහිරික සහ අනොත්තප්ප වශයෙන්ොත් අනිත් පැත්තට ආතාපි ඔත්තප්ප වශයෙන්ොත් පෙන්ලා තිබෙනවා නේද? මේ සටන් භූමිය, මේ අභ්‍යාස භූමිය ඔබේ ජීවිතය තුළ සක්‍රිය වෙන්න ඕන. ඒක තමයි අභ්‍යාස කරනවා කියලා කියන්නේ. දැන් ගණන් එක જાතියක් යටතේ ගණන් දීපුවම යම්කිසි ප්‍රමේයක් හරි නීතියක් යටතේ ඒකේ අභ්‍යාස කිරීමෙන් ඒ ක්‍රමය පපුරුදු වෙනවා. අනේ වගේ බුදුරජාණන් වහන්සේ මේක සංසිඳුීමේ අභ්‍යාසය කරන්න කියලා කියනවා. ඒ අර යමක් කරන්න තියෙනවා කියලා අපි කියන්නේ ඒකනේ. ඔය තුම්මේ කිච්චන් ආතප්පං අක්කතරෝ කතා කියන්නේත් ඔන්නෝක තමයි. ඔබ කළ යුතු දේ මේ ආතප්ප කිච්ච ඔබ කරන්න ඕන. ඔබට ඒක කරන ආකාරය පිළිබඳ පැහැදිලි නැතිකමක් තමයි ඔය අදහන බුද්ධාගම තුල, පොයට පන්සල් යන බුද්ධාගම් තුල, දන්සල් දෙන බුද්ධාගම් තුල පුණ්‍ය මාර්ගය අරුණාම ඔය ගැඹුරු කාරණාවක් නැහැ. ඒක තුලත් ආයෙත් තරඟයට ගිහින් කාම විතර්ක ව්‍යාපාදික උපදවාගෙන තරහ වෙන්න ඇරුණාම එමත් අපි දකින්නවා ඒවා. වැඩේ හොඳ වුණාට ඒකෙත් තරඟයක් තියෙනවා අන්තිමට. එතකොට ඒක කාම විතර්කය සහ ඊට පස්සේ ව්‍යාපාද විතර්කයේ බවට පත් වෙනවා. එහෙමයි. තරඟයකට ගියොත් ක්‍රීඩා තරඟය හරි අධ්‍යාපන තරඟය හරි ආර්ථිකය දියුණු කිරීමේ දෙනෙක් අතර තරඟය හරි මොන තරඟයක් ගත්තොත් තරඟයේ තියෙන්නේ ව්‍යාපාදේ වැඩෙන එකක්. ඒකනේ අර ජයං වේරම් පසවති දුක්ඛං සේති පරාජිතෝ කියලා ගාතාවක් තියෙන්නේ. ජයගත්ත නැත්තේ සතුරන් නැත්තේ කි. පරාජිතනේ දුකසේ වාසය කරනවා. ජය පරාජය අතහැර දානවා. තරඟට යන්නේ නැහැ කියන එක නෙමෙයි, ජයයි පරාජයයි දෙක අල්ලා ගන්න නැති වෙනවා. ලැබෙන දෙයක් කරුණාම ජය හෝ පරාජය කතාවක් නැහැ. තරඟයකට ගියත් තවනවට හරි ගියත් දෙකෙන් එකක් හම්බ වෙනවමනේ. නමුත් ඒක බලාපොරොත්තු දෙ නොවුනොත් කාම විතර්කයට ඉරහි ව්‍යාපාද විතර්කය ඇවිදින් ගින්දරක් තියලා ක්‍රීඩකයින්ටත් පහර ගහලා බලන්න ආපු අයටත් ගහලා ඔය පෙන්වන්නේ සමාජයේ පිස්සන්කොටුවේ ක්‍රියාකලාපේ. මම ඒකට කියන්නේ පිස්සන්කොටුවේ ක්‍රියාකලාපේ කියලා. නිසා අපිට මේ ලැබෙන ප්‍රතිඵලය සංසුන්න බාර ගන්න. ඒක ප්‍රතික්‍රියාවට නොයන්න. තරම් සංයමයක් දරා ගැනීමේ ශක්තියක් ආච්චි අම්මට සීයාට නොව අම්මට තාත්තට නොව දූට පුතාට පමණක් නොව පාසල් මට්ටමේ ඉන්න දරුවන්ගේ පවා පටන් වෙන පැත්තකට යන්න හුරු කරන්න ඕනේ. මේ යන පැත්ත බුදුන් වහන්සේ අනුමත කළ පැත්ත නෙවෙයි. එය මාර්යාට අවියාවද සපයන මාර්යාගේ පිරිස බලවත් කරන මාර්යා වෙත යන පාර. නිසා ඒකට කියන්නේ බය නැහැ, වීරියක් නැහැ කියලා. උන් අපට මේ කතාව තුළ බුදුන් වෙත යන්න අවශ්‍ය කාරණේ තේරෙන පැහැදිලි කරලා තිබෙනවා. හැම මොහොතම අපට ලබා දීලා තිබෙනවා වර්තමානයක් වශයෙන්. අදාළ දෙයට උපදින විතර්කයේ කුමක්ද පිළිබඳව නිශ්චිත නිගමනයක් නැහැ. ඒ නිසා තමයි මේක එක ඔක්කොටම එක භාවනාවක් කරන්න බෑ කියලා මම කියන්නේ. කෙනෙකුට කාම විතර්කය, කෙනෙකුට ව්‍යාපාද විතර්කය, කෙනෙකුට විහිංසා විතර්කය. කෙනෙකුට ඇසින්, කෙනෙකුට කනින්, කෙනෙකුට නාසයෙන්, කෙනෙකුට දිවෙන්, කෙනෙකුට කයින්. කෙනෙකුට යද්දි, අනිත් කෙනෙකුට හිටගෙන ඉඳිද්දි, තව කෙනෙකුට වාඩි වෙලා ඉඳිද්දි, තව කෙනෙකුට දිගා වෙලා ඉඳිද්දි. වර්තමාන මොහොතට සමීරියව නැහැනේ. සමීරියව තිබුණත් උපදින කාරණාව ගැටෙනකොට චිත්තාභ්‍යන්තරයේ තියෙන එක. ඒ ඔබේ ලෝකයයි. ඔබ හදාගත්ත ලෝකයයි. ඔබ පීඩණයට පත් කරන ලෝකයයි. එයින් නිදහස් වෙන්නට මේ සතුරන් එළියට ආවිට කෙලෙස් සතුරන් මේ. ඔවුන් නසා දවන පාර තමයි මේ පෙන්වන්නේ එකතු නොවීම.
දෙතුන් වතාවක් නැත්නම් 10-12 වතාවක් නැත්නම් දවස් කිහිපයක් කරලා බලන්න ප්‍රතිඵල තියෙනවද කියලා. නමුත් ඔබ සතිය දියුණු කරගත්තේ නැත්නම් මායයට අහු වෙනවම සතිය තමයි මේ වැඩේ වළක්වන පුද්ගලයා, කල්යාණ මිත්‍රයා. එනිසා මේ කාරණයට එකතු වීම සිහි නැතිකමයි. ඒවට එකතු වී පවත්වන එක සිහි නැතිකමයි. ඒක පෘථග්ජනයාගේ ලක්ෂණයයි. පෘථග්ජනයා කියන්නේ සිහියක් නැති කෙනා තමයි ආයේ. අසිහියෙන් කටයුතු කිරීමයි කියන ප්‍රමාදයේ අවියක් කොටගත් කෙනා. දැන් එතෙන් තමයි සිහියෙන් කටයුතු කිරීමේ අප්‍රමාදය නිවනට මගේ හරිනේ. සංසිඳන මගේ. ඔන්න එහෙනම් මේ සාරිපුත්‍ර මහ කශ්‍යප කියන උතවින් වහන්සේලා දෙදෙනා හවුස් එකතු වෙලා පොඩි සාකච්ඡාවක් කරනවා. පැවැත්ම සිදුවෙන හැටි සහ නැවැත්ම සිදුවෙන හැටි. සතර හදන හැටි සහ නිවනට ළඟා වෙන හැටි. සාකච්ඡාව සටහන් වෙලා තිබෙනවා. අද දක්වාම. එදා සිදුවන අතීත සිද්ධියක් වශයෙන් නෑ. මේක පෙන්වන්නේ පුද්ගලයෙක් ඉලක්ක කොට කර නෑ. සිදුවිය යුත්ත විග්‍රහ කරනවා. අදටත් මේක ඕන කෙනා මේ සිදුවිය යුත්ත සිදු කරන්නට මේකෙන් පාඩමක් ඉගෙන ගන්න වෙනවා. පාඩමක් ඉගෙන ගත්තම ඊට පස්සේ අභ්‍යාස කරන්න වෙනවා. අදාළ කර්තව්‍යයේදී අදාළ කටයුත්තේදී ඔබට මේ සිදුවෙන අයහපතෙන් වැළකීම සඳහා සසර හදන අනාගතයට තබන එක වෙනුවට ඉතුරු නොකර අවසන් කිරීම සඳහා ඔබට ලැජ්ජාවක්, බියක්, වීර්යයක් මන්දයත් බුදුන් වෙත යාමෙන් ලැබෙන සැනසුමට බාධාවක් මේවා කරන්න ගියොත්. බුදුන් වෙත යාමෙන් කියලා මම කියන්නේ නැහැ පිළිමයක් හෝ බුදුන් වහන්සේ හිටපු තැනට ලම්බුලුම්බිනියට යාම කියලා. බුදුගායට යාම කියලා. මේ සංසුන් තැනට, සංසිඳුණු තැනට අපි කියනවා මේකට තවත් ලස්සන වචනයක්. ආනන්තරික සමාධිය කියලා කියනවානේ. එතෙන්යි මේ යන්නේ. එසේනම් ධර්මදේශනාව අදාළ කරුණු තේරුම් ගැනීම සඳහා ඔබේ ඉල්ලීම මත සකස් කළ දේශනයක් බවට පත් වුණා. ඒ සඳහාම උපනිස් වෙන පාරක් පැහැදිලි කරන්න කියලා තිබෙන නිසා එහෙම මාතෘකාවක් දැක්කහම පෙරලලා අදාළ මාතෘකාවක් හොයාගන්නවා අපි. නමුත් ඔබ තේරුම් ගනීවි ඉදිරියට මේකේ කරුණු දෙකයි තිබෙන්නේ. පෘථග්ජනයානු ප්‍රමාද විහාරීත්වයේ ඉඳගෙන සතර හදන දුකටපත් වෙන පුද්ගලයාය. ආර්ය පුද්ගලයානු ඒකේ ආදීන දැකලා අතමිදීම සඳහා සතිය පාවිච්චි කරමින් බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සරණින් සසරින් ගැලවෙන පුද්ගලයාය. එබඳු පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නම් බහුතර සමාජයක්. එනම් අර මේ කුරුරට සතිපට්ඨාන සූත්‍ර දේශනා කළෙන් පස්සේ වැසියන් සිවුරියාදේම සතිය භාවිතා කළා කියන්නේ ඔන්න ඕකටයි. අර යද්දී එද්දී නිදද්දී සිටද්දී විතර්කවලට අහු නොවී ඉන්න. අපි නම් හිතන්නේ එහෙම නෙමෙයි. අද්දී යනවා එද්දී එනවා ඉඳිද්දී ඉන්නවා දැක්කා කියා හිටියයි කියලා තමයි අපි හිතන් ඉන්නේ. එහෙම තේරෙනකොට ඔබට එහෙනම් මේ හැමදෙනාම සංසිඳවන්නන් පටිසෝතගාමීන්. එබඳු අයගේ සමාජයේ කොහොම වෙනවද කියලා ඉස්සරහට බලමු. එබඳු පිරිසක් සමග එකතු වෙලා පූර්වාදර්ශය කොහොමද කියලා. මොකද පූර්වාදර්ශයක් නැති සමාජයක් නැති වෙන්නේ. බලපු තැන රූපවාහිනී යන්ත්‍රේ, ගුවන්විදුලි යන්ත්‍රේ නැත්නම් මාධ්‍යවල හැමතැනම තිබෙන්නේ ඒව නෙමෙයි. කෙහෙරලි පටලවා ගන්න දේවල්, කොහොමිටි හරස් කරගන්න දේවල්, කුඩ හරස් කරගන්න දේවල් ආදී කොට ඇති අරගන්න මෙයන් ඒවානේ පේන්න තියෙන්නේ හැමතැනම. ඒ තමයි අපේ බෞද්ධ සමාජයේ පැතිකඩ. ඒක න ලැජ්ජා වෙනවා. මම නම් අපි මේක වෙනස් කරන්න බලමු. අපි මේවට එකතු නොවීම තුළින් අදාළ කරුණු වටහා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවායි කියන සුභාශිංසනය කරමින් මම කරුණු පැහැදිලි කිරීම මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සැදැහැති දායකත්වය දරනු ලබන්නේ නවෝදයා ගුණතිලක දියණිය හා කාලිංග ගුණතිලක පුතණුවන් විසින්. අරමුණු අතර ආදරණීය මෑණියන් වන ශ්‍රීමති චන්ද්‍රිකා
ආල්වීර සහ ආදරණීය පියාණන් වන WG ගුණතිලක දෙපළට ධර්මදේශනයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. උතුම් චතුස්සත්‍ය අවබෝධය පිණිසම සවන් දීම සහ තේරුම් ගැනීම හේතු වේවා. එසේම මාපිය දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාතිහිත මිත්‍රාදීන් උපහාරයට ලක් වේවා. අවශ්‍ය කෙනෙක් පින් වශයෙන් අනුමෝදන් කරගෙන සුවපත් වේවා. පවුලේ සියලුම දෙනාට වහවහ ධර්ම මාර්ගයේ පූර්ණ වීමට කරුණ අවබෝධයට මඟපෙත් සැලසේවා. දේශකයන් වහන්සේ ඇතුළු අනිකුත් මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදෙසාම මෙම ධර්ම දානමය කුසලයේ උපකාරී වේවා. ඔබ පැතුම් සියලු යහපත් පැතුම් සපිරේවා. ඔබටත් අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු ඔබටත් ඉහත්ම වශයෙන්ම මේ පටිසෝපතිගාමී ප්‍රතිපදාවේ කොටස්කරුවෙක් බවට පත් වී සම්බුදු ශාසනය බබලවන මග ගන්නා කෙනෙක් බවට පත් වෙන්නට, ඒ තුලින් ඔබම නිවන සැනසෙනෙක් බවට පත් වෙන්නට මෙම ධර්ම දානමය ආනිසංසය සහ අවබෝධයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං